සුබ උදෑසනක් ඔබ හැම කෙනෙක්ටම. තවත් අලංකාරමත් ඉරිදා උදෑසනක අපිට ස්වාමින් වහන්සේ එක්රැස් වෙන්න අපිට මේ ස්ථානය තුල බැරි වුණත් මම දන්නවා අපි එකිනෙකා නිවෙස් වල ඉඳිමින් අද දවසේදීත් අපි ස්වාමින් වහන්සේගේ වචනය අහන්න අපේ හදවත් සූදානම් කරගනිද්දී අපත් සමග සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක්ම අද දවසේදීත් ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් අපි ඔබ හැම කෙනෙක්වම අද දවසේදීත් පිළිගන්නවා. ඉතින් මම කැමතියි ඔබත් සමග දේව වචනයට යන්න ඉස්සෙල්ලා මේ අද දවසේදී කිතුරුවන් අතරේ තිබුණ තත්ත්වය ඔබට පොඩ්ඩක් වටහලා දෙන්න. බොහෝ මිනිසයන් ඉන්නවා සත්‍යයට ඇහුම්කන් දෙන්න කැමති නෑ, අකමැති. අපේ කිතුරුවන් අතර පවා. මොකද ඒගොල්ලෝ ස්වර්ග රාජ්‍යයට යන්න බොහොම පහසු මාර්ගයක් තෝරගෙන තිබෙනවා. ඒකට අද දවසේදී ගොඩක් බොරු ගුරුවරු, බොරු අනාගත වක්තෘවරුන් අද දවසේදී ගොඩක් ඒ මාර්ගයේ ගමන් කරන්න කිතුණුවන්ට උපකාරී වෙනවා. මොකද අද දවසේදී සඵලත්වයේ සුභාරංචිය බොහොම ශීඝ්‍රයෙන් කිතුණුවන් අතරේ පැතිරලා යනවා. මොකද සඵලත්වයේ සුභාරංචිය කියන්නේ ඔබ යේසුස් වහන්සේව අදහගත්තොත් ඔබට මේ පොළවේ හැම පහසුකමක්ම තියෙනවා. ඔබට ස්වර්ගයට යන්න හරිම පහසුයි. හරිම පහසු මාර්ගයක් තමයි සඵලත්වයේ සුභාරංචිය මිනිසයන්ට පෙන්නලා දෙන්නේ. හැබැයි සඵලත්වයේ සුභාරංචිය කොයි වෙලාවකවත් බයිබලයේ සුභාරංචිය නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය නෙවෙයි. ඉතින් අපි මේ සැබෑ සුභාරංචිය ගැන කතා කරනකොට මේ ව්‍යාජ බලාපොරොත්තු තියෙන මිනිස්සු ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු සෙලවෙනවා. ඒගොල්ලෝ ඒකට ප්‍රසාදය පළ කරන්නේ නැහැ. මොකද ඒ කිතුණුව හිතනවා ඒගොල්ලෝ ගමන් කරන ඒ මාර්ගය, ඒගොල්ලෝ හිතනවා දෙවියන් වහන්සේ ඒගොල්ලොත් එක්ක ඉන්නවා, ඒගොල්ලෝ යන මාර්ගය හරි. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ට දේශකයෙක් කිව්වොත් ඔයා ගැලවීම ලැබලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ ඒක විශ්වාස කරනවා. එතකොට පැන නගින ප්‍රශ්නේ තමයි ඔවුන් ගැලවීම ලැබලා කියලා ඔවුන් විශ්වාස කරනවා නම් ඔවුන් කොහොමද දන්නේ ඔවුන් කිතුණුව බව? ඒක තමයි මගේ ප්‍රශ්නය. ඔබ විශ්වාස කරනවා නම් ඔබ ගැලවීම ලැබලා තියෙන්නේ කියලා, ඔබ සැබෑ කිතුණුවෙක් කියලා ඔබ දන්නේ කොහොමද? මොන වගේ සහතිකයක්ද අපිට තියෙන්නේ? හිතෝපදේශය 14:12 වෙනි පදේ අපිට කියනවා මිනිසෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත, එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ. ඉතින් අද දවසේදී අපිට දකින්න තියෙන්නේ මිනිස්සු තමුන්ට හරිව පෙනෙන මාර්ග හදාගෙන තිබෙනවා. ඒක ලෝකේ විතරක් නෙමෙයි, අද දවසේදී කිතුණු සභාව ඇතුළෙත් මේ ව්‍යාජ ගුරුවරුන් ඔවුන්ට හරිව පෙනෙන මාර්ග, පහසු මාර්ග හදාගෙන ඔවුන් ඉන්නවා. ඒ නිසා දේව වචනේ කියනවා ඒවායේ කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ කියලා. සමහරු කියනවා මගේ හදවත තුල මම දන්නවා මං ගැලවීම ලැබලා තියෙන්නේ කියලා. යර්මියා 17:9 කියනවා සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ කියලා. ඉතින් ඔබ රැවටිලිකාර වූ මේ දුෂ්ට වූ සිතක් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? මේ හැම ප්‍රශ්නයකටම අපි පිළිතුරු දෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. එතනයි අපිට ඒ ආරක්ෂිතභාවය තියෙන්නේ. ඉතින් අපි අද දවසේදී අපි මේ ව්‍යාජ බලාපොරොත්තුත් එක්ක, මේ ව්‍යාජ තමුන්ගේ හැඟීම් දැනීම් අනුව ක්‍රියා කරන මිනිස්සුත් එක්ක කතා කරනකොට තවත් සමහරු කියනවා මට ඒ දේවගතිවරයා, මට ඒ දේශකතුමා පවසපු හින්දා මම ගැලවීම ලැබලා තියෙන්නේ කියලා. තවත් සමහරු කියනවා මම දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරපු නිසා මං ගැලවීම ලැබලා තියෙනවා කියලා. ඔබත් මමත් දෙවියන් වහන්සේ සමග ගමන් කරපු විදිහ ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද දවසේදී දැන් මම දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්නේ නැත්නම් මට කිසිම සහතිකයක් නැහැ මං ගැලවීම ලැබලා කියලා. මොකද ගැලවීම කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් අපිට දෙන ලද
නොමිලේ දෙන ලද ත්‍යාගයක් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද. එතකොට ඒක දවසෙන් දවස අපිට ක්‍රියාවට නංවන්න තියෙනවා. ඒ තුළ ජීවත් වෙන්න අපිට තියෙනවා. ඒ නිසා ඔව් මං වරක් ගැලවීම ලැබුවා. අද මං ගැලවීම ලැබමින් ඉන්නවා. හෙට මං ගැලවීම ලබන්න යනවා. මොකද ගැලවීම ලැබපු මිනිසයාගේ ජීවිතේ ඒ වෙනස ඒ ජීවිත පරිවර්තනය හැමදාම දකින්නට තියෙනවා. තවත් වැරදි ගැන්වීමක් තියෙනවා. අපි එකපාරක් පසුතැවිලි වුණොත් ඒ හොඳට මැති ඊට පස්සේ ආය පසුතැවිලි වෙන්න ඕනේ නැහැ කියලා. නැවතත් මම ඔබට කියනවා අපේ ජීවිතය හැමදාම පසුතැවිලි වීමෙන් අපිට ගත කරන්න තිබෙනවා. මොකද අපි ඉන්නේ පෞකාර වූ ලෝකයක් තුල, අපි ඉන්නේ අධර්මිෂ්ඨ වූ ලෝකයක් තුල. ඒතර මේ ලෝකයේ තුල අපේ මනස, අපේ සිතුවිලි හැමදාම අපවිත්‍ර වෙනවා. ඉතින් අපිට හැමදාම තියෙනවා පසුතැවිලි වෙමින් අපේ පාපය ගැන දුක් වෙමින් එය නැවත නොකරන පිණිස දවසෙන් දවස අපේ අතුලාන්තයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් ඒ නිසා අපි එකවරක් විශ්වාස කළ නිසා නෙවෙයි අපිට යේසුස් වහන්සේව හැමදාම විශ්වාස කරමින් ඒ විශ්වාසය තුල අපිට ගමන් කරන්න තියෙනවා. උන්වහන්සේගේ වචනේ අපිට ඒක මතක් කරලා දෙන්නේ අප තුල යහපත් වැඩේ ආරම්භ කළා වූ තැනන් වහන්සේ ඒක අවසන් කරනසේක. ඒ වැඩේ පටන් ගත්තේ උන්වහන්සේ නම් ඒක උන්වහන්සේ අවසන් කරනවා. ඉතින් මේ උදෑසන අපි දකින්න විලාප ගී 3:40-41 යෙරමියා තමුන්ගේ සෙනඟට කතා කරලා කියනවා තමාව සෝදිසි කරගන්න කියලා. අපි ඒ කොටස කියවමු. අපේ මාර්ග සෝදිසි කර විමසා ස්වාමින් වහන්සේ වෙතට නැවත හැරෙමු. ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ වෙතට අපගේ අත් සමග අපේ සිද්ද ඔසවමු. ඒ නිසා යෙරමියා ඒ සෙනඟට කතා කරලා කියනවා අපේ මාර්ග සෝදිසි කරගමු. සෝදිසි කරලා බලන්න ඔබත් මමත් යන මාර්ගය හරිද? නැවත ස්වාමින් වහන්සේ වෙතට හැරෙමු. නැවත ඒ ප්‍රථම ප්‍රේමයට එමු. ආමෙන්. ඊට පස්සේ අපි දකිනවා සුදු සහභාගීත්වයට අපි සහභාගීත්වය දරද්දී ඒකෙදී ඒක තවත් හොඳ අවස්ථාවක් අපි එකිනෙකාව සෝදිසි කරගන්න. ඇතුළාන්තයට එබිලා බලන්න. 1 කොරින්ති 11:27 ඉඳලා 31ට අපිට මතක් කරලා දෙනවා. එහි නුසුදුසු ලෙස මේ රොටිය කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නොමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමා සෝදිසි කොට ඒ රොටිය කෑවාවේ. ඒ කුසලානෙන් බීවාවේ. මක් නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. ඉන් නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති. අපිම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. ඉතින් ඒ නිසා මේ උදෑසන ඒ කාරණාවලුත් එක්කම ඔබත් එක්ක බෙදා ගන්න කැමති. ඔබවම සෝදිසි කරගන්න. 2 කොරින්ති 13:5 වෙනි පදේ අපිට පාවල්තුමා මතක් කරලා දෙනවා. එයා කොරින්තියේ සභාවට ඒ තිබුණු වාතාවරණයත් එක්ක එයා ඒ සෙනඟට මතක් කරලා දෙනවා. එයා කියනවා ඔබ සැම ඇදහිල්ලෙහි සිටිනවාද කියා ඔබ සැමම පරීක්ෂා කර බලන්න. ඔබ සැමවම සෝදිසි කර බලන්න. නොහොත් ඔබ සැම එපා කරන ලද තැනැත්තෝ නොවෙත් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සැම තුලෙහි වසන බව ඔබ සැමම නොදනිවුද? පවුල්තුමා ඒ කොරින්ති සභාවේ සෙනඟට කියනවා ඔබ හැමෝම ඇදහිල්ල ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔබ එකිනෙකාව සෝදිසි කරලා බලන්න. මේ උදෑසන අපිටත් ස්වාමින් වහන්සේ කතා කරන්නේ ඒ ආකාරයෙන්මයි. එකිනෙකා අපි ඇතුළට එබිලා බලමු. එකිනෙකා අපි එකිනෙකාගේ ඇතුළට එබිලා සෝදිසි කරලා බලමු ක්‍රිස්තුස් වහන්සේ මා තුළෙහි සිටිනවද කියලා. බලන්න ඔබත් සමග මම ප්‍රධාන කාරණාවල් 3ක් බෙදා ගන්න කැමති. පළවෙනි එක අද දවසේදී මේක දේශනාවකට වැඩිය මේක පුද්ගලිකව අපි එකිනෙකාගේ ඇතුළාන්තයට බිල බලන්නා වූ වෙලාවක් වෙයි මේක. ආමෙන්. ඉතින් ඒ නිසා පළවෙනි කාරණාව මම ඔබත් එක්ක බෙදා ගන්න කැමති. අපි අපවම සෝදිසි කරගන්න ඕනේ ඇයි? සාකච්ඡාට අපි කිතුණු කියලා නමට ප්‍රකාශ වෙනවා විතරයි.
සමහරවිට අපි සභාව තුළ ගොඩාක් වගකීම් දරනවා, ගොඩාක් වැඩ කටයුතු කරනවා, රෑ දහවල් නොබලා බොහෝ වැඩ කටයුතු කරනවා, ගොඩාක් බිසි. හැබැයි මේ උදෑසන ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ ඇයි අපි එකිනෙකාව සෝදිසි කරගන්න ඕනේ? පළවෙනි කාරණාව අපි ඇදහිල්ලේ සිටිනවාද කියලා දැනගන්න. මොකද සමහරවිට අපිට ඕන තරම් සභාවට එන්න පුළුවන්, සභාව ඇතුලේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇදහිල්ලේ ඉන්නවද කියලා අපි මතක් කරගමු. හේබ්‍රෙව් 2:1-4 අපිට මතක් කරලා දෙනවා. ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අපි යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑ කමින් අප විසින් සැලකිය යුතුය. මක්නිසාද දේවදූතයන් කර්ණ කොටගෙන කියන ලද වචනේ ස්ථීර වී සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම් වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වී නම් පළමුවෙන් ස්වාමින් වහන්සේ කර්ණ කොටගෙන කියන ලද්දා වූ ඇසුවන් විසින් අපට ස්ථීර කර දුන්නා වූ මෙපමණ මහත් ගැලවීම අප නොසලකා සිටියොත් කොහොම ගැලවෙමුද? දෙවියන් වහන්සේත් ලකුණු වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයන්න් වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දුන්සේක. ඒ නිසා අපි වඩා ඕනෑකමින් අපි මේ කාරණාව ගැන සැලකිල්ලට අපි අපේ ජීවිත අපේ ඇතුළාන්තය මේ උදෑසන මේ කාරණාව ගැන අපි සැලකිල්ලට ගන්න ඕනේ. අපි ඉන්නවද ඇදහිල්ලේ? නැත්නම් අපි තාමත් නාමික කිතුණු වගේ දින්නේ? හේබ්‍රෙව් 3:12 ඉඳලා 14ට කියනවා සහෝදරිනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක් ඔබ සැම අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගන්න. ඔබ සමගින් කිසිවෙක් පාපේ රැවටිලිකාර කමින් දැඩි නොවන පිණිස අද යයි කියන තෙක් දවස් පතාම එකිනෙකාට අවවාද කරන්න. මක්නිසාද අද ඔබ සැම උන්වහන්සේගේ හඬ අසන්න වුණා. උදහස් ඉපදවීමේදී මෙන් ඔබ සැමගේ සිත් දැඩි කර නොගන්නෑයි කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිම දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමු නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව. දැන් මේක අපිට මතක් කරලා දෙනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වෙන්න නම් අපි ඇදහිල්ල තුල නම් ඉන්නේ. 15 වෙනි පදයේ කියන අපගේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිම දක්වා ස්ථීර ලෙස අල්ලාගෙන සිටිමු නම් අවසානයේ දක්වා අපිට මේ ඇදහිල්ලේ ගමන යන්න තියෙනවා. සමහරු කියනවානේ මම දැන් ගැලවීම ලැබුවා, දැන් මම ඕන දෙයක් කරාට ප්‍රශ්නයක් නැහැ, දැන් මම ගැලවීම ලැබලා තියෙන්නේ. එතකොට අපිට නැගෙන ප්‍රශ්නේ තමයි ගැලවීම ලැබපු මිනිස්සයා තමාට හරිව පෙනෙන මාර්ගවල ගමන් කරනවද? සැබෑ ලෙස ගැලවීම ලැබපු මිනිස්සයා හැම වෙලෙම ක්‍රිස්තුස් වහන්සේව සතුටු කරන ජීවිතයක් ගත කරන්නේ. ඒක යා අවසානයේ දක්වා එයාට වීරය කරමින් අල්ලා ගන්නට තියෙනවා. ඉතින් පාවුල්තුමා මෙතනදී අපි දකිනවා මේ හේබ්‍රෙව් කතුරුතුමා එයා කියනවා නුඹලාට නොහැදිලිකාර නපුරු සිතක් නොතිබෙන හැටියට වග බලා ගන්න. අපි දකිනවා පාවුල්තුමා එතකොට යාකෝබ්තුමා එතකොට මේ වගේ මේ බයිබල් කතුරුවරු ඒගොල්ලෝ ගොඩක් ඒ සෙනගට නිතරම අවවාද කරන්නේ ඇයි? ඒගොල්ලෝ ඒ සෙනගට තිබිච්ච ආදරය, කරුණාව, සෙනෙහස නිසා. මොකද ඒගොල්ලෝ කැමති උන්නේ මේ සෙනග ආත්මිකව ඒගොල්ලෝ ඈතට ගිහිල්ලා ඒගොල්ලෝගේ ජීවිත විනාශ කරගන්නවට. ඒකයි මෙතනදී හේබ්‍රෙව් කතුරුවරයා කියන්නේ නොහැදිලිකාර වූ නපුරු සිතක් ඔබ සැම අතරින් කිසිවෙකු තුල නොතිබෙන හැටියට වග බලා ගන්න. එනිසා අපි දකින්න යොහන් 1 යොහන් 5:13 කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නා වූ ඔබ සැමට මේ දේ මා ලියා එව්වේ ඔබ සැමට සදාකාල ජීවනයේ ඇති බව ඔබ සැම දැනගන්නා පිණිසය. ඒ නිසා ඔබ යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේව අදහගත්ත මොහොතේ පටන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙනවා මේක මේ හැමදාම සිද්ධ වෙන්න ඕන දෙයක්. හැමදාම පසුතැවිලීම සිද්ධ වෙන්න ඕන දෙයක්. හැමදාම දෙවියන් වහන්සේව විශ්වාස කිරීම සිද්ධ වෙන්න ඕන දෙයක්. හැමදාම මගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්තට අනුව ගොඩනගා ගන්න ඕන එක මගේ ජීවිතේ වෙන්න ඕන දෙයක්. එසේ වෙන්නාටද අවසානයේදී සදාකාල ජීවනයේ ඇති බව ඔබ සැම දැනගන්නා පිණිසය. බලන්න අපිට අවසානයේදී තිබෙන ඒ ඔටුන්න. මේ පොළවේ අපිට තියෙන බොහෝ කම්කටොළු, බොහෝ ප්‍රශ්න ගැටලු. අපි ලෝකයක් හැටියට මේ කාලය තුලදී බොහොම අමාරු කාලයක් ගත කරන්නේ. හැබැයි කිතුණෝ නිතරම දකින්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ ඇසින් මේ දේවල් දිහා.
කිතුනුවා හැම වෙලේම දකින්නේ මේ පොළවේ තිබෙන తాවකාලික වූ දේ නෙමෙයි. කිතුනුවා හැම වෙලේම දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට තිබෙන අවසාන ඒ කිරුළ, ඒ ඔටුන්න, ඒ සදාකාල ජීවනය. අපි කොහොමද එතනට යන්නේ? අපි කවදද එතනට යන්නේ? නේද? බොහෝ දෙනෙක් ආස නැහැ ඉක්මනින් එතනට යන්නේ. ඒගොල්ලන්ට ඕනේ මේ පොළවේ නේද? සැප විඳින්මින් පොළවේ තිබෙන දේවල් එක්ක හැපි ඉන්න ආසයි. ඒවට බැන ඒවත් එක්ක හැපි ඉන්නවා. 1:2 කියනවා අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමු. අපි කියනවා අපි යේසුස් වහන්සේව අදහනවා, යේසුස් වහන්සේව අඳුනනවා කියනවා. අපි උන්වහන්සේගේ ආඥා පවත්වන්න තියෙනවා. යේසුස් වහන්සේව අදහා ගැනීම ලේසි දෙයක්. හැබැයි යේසුස් වහන්සේගේ ආඥා පවත්වන එක අමාරු දෙයක් වෙන්නේ ඇයි? ඒක අමාරු වෙන්නේ එයා ඇත්තටම යේසුස් වහන්සේට ආදරේ නැති නිසා. අපි යේසුස් වහන්සේට ඇත්තටම ආදරේ නම් අපි උන්වහන්සේගේ ආඥා පවත්වනවා. ඒක අපිට අමාරු දෙයක් වෙන්න බෑ. උන්වහන්සේගේ ආඥා පවත්වනකොට අපිට බොහෝ දේ අත්හරින්න වෙයි. බොහෝ දේ කැප කරන්න වෙයි. අපිට මේ ලෝකයේ තියෙන සැප සම්පත්, ලෝකයේ තිබෙන සමහර අපේ විවිධාකාර වූ සම්බන්ධතා, විවිධාකාර වූ දේවල් අපිට අත්හරින්න වෙයි. ඉතින් ඔබ සූදානම්ද? යේසුස් වහන්සේගේ ගෝලයක් වෙන්න නම් උන්වහන්සේගේ ආඥා පවත්වන්න. ඒ ආඥා පවත්වන්න නම් අපිට බොහෝ දේ කැප කරන්න තියෙනවා. යොහන් 3:14 අපිට කියනවා අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමු. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතී. 24 වෙනි පදය. උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුල පවතී. උන්වහන්සේද ඔහු තුල පවතිනසේක. උන්වහන්සේ අප තුල සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය. අපිට කවදාකවත් අපේ ශක්තියෙන් බලෙන් අපිට උන්වහන්සේව දැනගන්න බෑ. උන්වහන්සේ අපිට දුන්නු ඒ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි උන්වහන්සේ අපි තුල ඉන්නවා කියලා අපිට දැනගන්න පුළුවන්. ඒකයි අපේ ජීවිතය තුල හැමදාම සුදාත්මයන්න් වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඒකයි මේ උදෑසනත් මම ඔබත් එක්ක බෙදාගන්නේ. අපේ ඇතුළාන්තයට අපි එබිලා බලමු. ඇතුළාන්තය සෝදිසි කරගමු. ඇතුළාන්තය පරීක්ෂා කරමු අපි. යම් නපුරු තැනක් තියනවද? යම් අපවිත්‍ර තැන් තිබෙනවද? ඒවත් එක්ක ගනුදෙනු කරමු අපි. මොකද අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ සුද්ධ නිසා අපි දවසින් දවස අපේ ජීවිත පවිත්‍ර කරගත යුතුමයි. ඒ නිසා අපි පළවෙනි කාරණාව දැක්කේ අපි ඇදහිල්ලේ සිටිනවාදයි දැන ගැනීමට අපි එකිනෙකා අපේ ඇතුළාන්තය පරීක්ෂා කරන්න ඕනේ. දෙවෙනි එක අපි දකින්නේ යේසුස් වහන්සේ අප තුල සිටිනවාදයි සහතික කර ගැනීමට. දැන් කොහොමද අපි දන්නේ යේසුස් වහන්සේ අප සමග සිටිනවා කියලා? යොහන් 14:21 ඉඳලා පල්ලෙහාට අපිට කියනවා යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නේ මේ කීසේක. ඉස්කාරියොත් නොවන යුදස් උන්වහන්සේට කතා කොට ස්වාමීනි ඔබ ලෝකයට ප්‍රකාශ නොවි අපට ප්‍රකාශ වන්නේ කුමක් නිසාදයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචන ආරක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. දැන් යේසුස් වහන්සේ නැවත නැවතත් අපිට මේ පදවලින් මතක් කරලා දෙන්නේ යේසුස් වහන්සේගේ වචනේ ආරක්ෂා කරන්න. යේසුස් වහන්සේගේ අන පිළිපදිමින් ඉදිරියට යන කෙනත් එක්ක තමයි උන්වහන්සේට ගනුදෙනු තියෙන්නේ. සම්බන්ධතාවය තියෙන්නේ. ගලාති 3:26-27 අපිට කියනවා. මක්නිසාද ඔබ සැම සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද ඔබ සැමගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්තෝය. අපි දකිනවා යේසුස් වහන්සේව අදාහගත්තාට පස්සේ ඊළඟට ප්‍රධානම කාරණාව තමයි යේසුස් වහන්සේ තුල අපි ලබන්නා වූ බෞතිස්මය. මුලින්ම අපි යේසුස් වහන්සේව අදාහ ගන්නවා. ඊට පස්සේ අපි යේසුස් වහන්සේව අදාහ ගැනීම සහතික කරන්නේ බෞතිස්මය තුලින්. බෞතිස්මය තුලින් අපි මුළු ලෝකයා අපි මිනිසයන් ඉදිරියේ අපි අනිත් සාක්ෂිකාරයන් ඉදිරියේ අපි ප්‍රකාශ කරනවා අපි මම යේසුස් වහන්සේට අයිති කෙනෙක්. මම තවදුරටත් මගේ පරණ ජීවිතය මගේ ඒ පෞකාරූ ජීවිතය මං ඈත් වෙලා මං ක්‍රිස්තුස් වහන්සේ එක්ක ඉදිරියට යන්න ගමන් කරනවා. ඉතින් ඒ නිසා
අපි දකින්නේ අපි ඇදිහිල්ලේ සිටිනවාද කියලා දැනගන්න අපි මේ උදෑසන අපි ඇතුළාන්තයට බිල බලමු. යේසුස් වහන්සේ අප තුළ ඉන්නවද කියලා සහතික කරගන්න අපි ඇතුළාන්තයට බිල බලමු. ඊළඟ කාරණාව තමයි අප නුසුදුසු වී ඇද්දැයි දැන ගැනීමට. දැන් පාවුල්තුමා අපි දකිනවා අපි කියවපු අපේ ප්‍රධාන බයිබල් කොටසේ පාවුල්තුමා මතක් කරලා දෙනවා ඔබ සැම ඇදහිල්ලේ සිටිනවාද කියා ඔබ සැමම පරීක්ෂා කර බලන්න. ඔබ සැමවම සෝදිසි කර බලන්න. ඊට පස්සේ කියනවා නොහොත් ඔබ සැම එපා කරන ලද තැනැත්තෝ නොවෙත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සැම තුලෙහි වසන බවත් ඔබ සැමම නොදනිවුද. දැන් එතනදී අපි දකින්නේ මේ අපි කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා disqualify. ඒ කියන්නේ සුදුසු නැහැ අසමත්. අපි දැනගන්න ඕනේ ඇතුළට එබිලා බලමු අපි යේසුස් වහන්සේ ඉදිරියේ අසමත්ද මේ උදෑසන. ඒ නිසායි අපි එකිනෙකා අපේ ඇතුළාන්තයට එබිලා අපේ අසමත්කම් අපේ දුර්වල වූ තැන් මේ උදෑසන අඳුන ගන්න තියෙන්නේ. ගලාති 5:4 කියනවා විවස්ථාව කරුණු කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන්ට සතුටු වූ ඔබ සැම ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කරනු ලද්දහුය. ඔබ සැම අනුග්‍රහයෙන් වැටී සිටින්නෝය. දැන් මෙතනදී අපි දකින්නේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තිබුණා වූ සම්බන්ධතාවයෙන් ඈතට යාම. ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයෙන් වැටී සිටිනවා කියලා අපිට මේ පදේ කියනවා. විවස්ථාව කරුණු කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන්ට සතුටු වූ ඔබ සැම. ඒ කියන්නේ දේවල් කරලා පිටස්තර දේවල් කරලා ඒගොල්ලෝ ධර්මිෂ්ඨ වෙන්න හැදුවා. දැන් අද දවසේදී ලෝකයේ මිනිස්සුත් එහෙමනේ. දෙවියන් වහන්සේව දන්නේ නැති කෙනා එයා කොහොමද එයා යහපත් කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ? එයා හැම වෙලෙම පිටස්තර දේවල් කරනවා. මිනිස්සුන්ට පේන්න දේවල් කරනවා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපේ තිබෙන සම්බන්ධතාවයේ අපි මුලින්ම ඇතුළාන්තය පවිත්‍ර කරගන්න තියෙනවා. ඇතුළාන්තය සෝදිසි කරගන්න තියෙනවා. ඇතුළාන්තයේ තිබෙන නපුරු තැන් අපවිත්‍ර තැන් මේ උදෑසනත් මේ වචනේ ඇහිදි මං විශ්වාස කරනවා ඔබ ඒවත් එක්ක ගනුදෙනු කරයි. 2 පේදුරු 3:17 කියන එබැවින් ප්‍රේමවන්තේනි ඔබ සැම මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් ඔබ සැමගේ ස්ථීරභාවයෙන් නොවැටෙන පිණිස පරිස්සම් වෙන්න. දැන් පේදුරුතුමා එතනදී නැවතත් මතක් කරලා දෙනවා. එයා කියනවා ඔබ මේ දේවල් වලින් මේවා කලින් දැනගෙන සිටිය නිසා මේ දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් ඒ කියන්නේ මේ නපුරු මාර්ග වලින් ඒවට ඇදිලා ගිහිල්ලා ඒවෙන් නොවැටෙන පිණිස පරිස්සම් වෙන්න. දැන් මේ උදෑසන මේ වචනය අහනකොට අපිත් මේ ස්වාමීන් වහන්සේත් එක්ක යන ගමනේ නොවැටෙන්න වග බලා ගමු. මොකද මේ ගමන අඩාල කරන පිණිස අපිට නපුරා එක පැත්තකින් බලපෑම් කරනවා, එක පැත්තකින් ලෝකයේ අපිට බලපෑම් කරනවා, අනිත් පැත්තේ අපේ මාංශයේ තෘෂ්ණා මේ ඔක්කොමත් එක්ක අපිට ගනුදෙනු තියෙනවා. යොහන් 15:1-2 මම සැබෑ වූ මිදිවැලය මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. 6 වෙනි පදය. යමෙක් මා තුලෙහි නොපවතී නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියලී යයි. ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ. ඒවා දාලා යන්නේ. දැන් යේසුස් වහන්සේ තුල සිටින කෙනා එයා හැම වෙලේම එයාගේ ඇතුළ සෝදිසි කරගන්නවා. දැන් මේක කියනවා මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. දැන් යේසුස් වහන්සේ තමයි සැබෑ වූ මිදිවැල. එතකොට යේසුස් පියාණන් වහන්සේ තමයි ඒකේ ගොවියා. එතකොට අපි තමයි ඒ මිදි ඵල. එතකොට අපි ඵල දරන්නේ නැත්නම් ඒ ඵල දරන්නේ නැති අතු ඒකේ කියනවා පහ කරනසේක. ඒවා ගින්නට දානවා කියලා කිව්වා. එතකොට කිතුණුවන් හැටියට අපි නාමික කිතුණුවන් වෙලා වැඩක් නැහැ. අපිට තියෙනවා කිතුණු ජීවිතය තුල ඵල දරන්න. දැන් ඵල දරනවා කියවම අදහස අනිත් කෙනාට ආශිර්වාදයක් වෙන්න. කවදාකවත් ගහක් නේද අඹ ගහක් අරන් බලන්න අඹ ගහේ ඵල ඒවා ඒ අඹ ගහම කනවද? ඒවා තියෙන අනිත් අයට කන්න. ඒතර ඔබත් මමත් අපි කිතුණුවන් හැටියට අපේ ජීවිත වලින් අනිත් අයට බලපෑමක් වෙන්නේ නැත්නම් අපි ගත කරන කිතුණු ජීවිත අපරාධේ. නමුත් සැබෑ කිතුණුවා හැමදාම එයාගේ ජීවිතේ ඵල දරනවා. හැමදාම එයාගේ ජීවිතේ වෙනස ඔබට දකින්න තියෙනවා. හැමදාම එයා පාපයත් එක්ක ගනුදෙනු කරගන්නවා ඔබට දකින්න පුළුවන්. මොකද යේසුස් වහන්සේ තමයි සැබෑ මිදිවැල. ඵල දරන්නේ නැති අතු. ඒ කියන්නේ අපි ඵල දරන්නේ නැත්තම්
ඒකේදීම භයානක ප්‍රතිඵලය අපිට ඒ කොටසේ පෙන්වලා දෙනවා. ඉතින් අපි දැක්කා. ඇයි අපි මේ ඇතුළාන්තයේ සෝදිසි කරගන්න ඕනේ? අපි ඇදහිල්ලේ සිටිනවද කියලා දැනගන්න. යේසුස් වහන්සේ අපි තුල ඉන්නවද කියලා සහතික කරගන්න. අපි නොසුදුසු වී නේද? අපි අසමත් නොවි අසමත් වෙන්නේ නැතුව අපිට ඉන්න මේ උදෑසනත් අපිට ඇතුළාන්තයේ බිල බලන්න තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි අපි අපිවම හොඳ හැටි දන්නවද කියලා දැනගන්න. යාකෝබ් 1:22 ඉඳලා 26ට. නමුත් ඔබ සැමම රවටා ගනිමින් වචනේ අසන්නෝ පමණක් නොවි ඒ පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනේ අසන නමුත් ඒ පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක්ව සිටියේදයි එවෙලේම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමෙහිදී ආශිර්වාද ලබන්නේය. යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙකයි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. දැන් මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ යාකෝබ්තුමා අපි එකිනෙකා එක කියන ඔබ සැමම රවටා ගනිමින් වචනේ අසන්නෝ නම් අසන්නෝ පමණක් නොවේ ඒ පිළිපදින්න වෙන්න. දැන් අපිට වචනේ අහන එකක් ඒක පිළිපදින තව එකක්. දැන් මේ උදෑසනත් ඔබට වචනේ අහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක පිළිපදින එක තව කාරණා. ඒක තමයි අමාරු කාරණාව. ඒක හරියට එතන උදාහරණයක් දෙනවා. ඒක හරියට මිනිස්සෙක් එයාගේ නේද කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා එයාගේ ඔක්කොම හැඩ වැඩ ටික දාලා එතනින් ගියාට පස්සේ එයා දන්නේ එයාගේ තත්ත්වය මොකද්ද කියලා. දැන් මේ දවස්වල ඔක්කොමලා ගෙදර ඉන්න නිසා මං හිතන්නේ මේ ස්වාමි පුරුෂයන්ට එහෙම වැඩි කරදරයක් නැහැ. නැත්තම් නේද භාර්යාව නේද? එළියට යන්න ගත්තාම නේද ඒගොල්ලෝ කැඩපත ඉස්සරහා ගොඩක් වෙලා ඉන්නවා. ඒකට ස්වාමි පුරුෂයන්ට මේ වියදනුත් වැඩි. එක එක තියෙනවානේ දේවල් අරන් දෙන්න නේද මූණ පැහැපත් කරන්න මූණේ වලවල් වහගන්න කාන්තාව විතරක් නෙමෙයි දැන් ඉන්න ගොඩක් පුරුෂයෝ නේද පිරිමි අයත් ඒ වගේ තමයි නේද මට සමහර අම්මලා කියනවා සමහර මේ අපේ තරුණයෝ නේද ඒ තරුණයන්ටත් වැඩිය මේ වෙලාව ගන්නවලු කැඩපත ඉස්සරහා දැන් මෙතනදී අපිට මතක් කරලා දෙන්නේ සමාන කරනවා කැඩපතකින් මුහුණ බලලා එළියට යන මිනිස්සෙක් වගේ. අපි හිතනවා අපි ගැන දන්නවා කියලා. හැබැයි බලද්දි අපිවම රවටගෙන. වචනේ අහගෙන නේද? වචනේ කියවලා ඔක්කොම හොඳයි. අහගෙන ඉන්නවා. හැබැයි ඒක පිළිපදින්න කැමති නෑ. ඇයි ඒක පිළිපදින්න කැමති නැත්තේ? ඒක පිළිපදිනකොට ඒක අමාරුයි. ඒක පිළිපදිනකොට අපිට අපේ පාපයත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. අපි දන්නවා අපි ගැන හොඳටම. හැබැයි එළියෙන් ඉන්නේ මුකුත් වෙලා නැහැ වගේ. සභාවටම හාලෙලූයා ආමෙන් ප්‍රශංසා වේවා දන්න ගහලා නමස්කාර කරන්න. හැබැයි මේ වචනේ පිළිපදින්න එනකොට අපි අසමත්. ඒක කියනවා 26 වෙනි පදේ යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක්යි සිතන්නේ නම් ඔහුගේ භක්තිය හිස්ය. ඒ නිසා අපි එහෙම අපේ ජීවිතය ගත කරොත් අපි මේ ගත කරන කාලය මේ ගත කරන්නා වූ ජීවිතය එක හිස් වූ දෙයක් විතරයි වෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ නාමික කිතුණුවේද නැත්නම් ඔබ සැබෑවටම යේසුස් වහන්සේගේ ගෝලයෙක්ද? ඉතින් අපි පළවෙනි කාරණාව දැක්කේ අපි එකිනෙකා අපිව සෝදිසි කරගන්න ඕනේ ඇයි? ඊට පස්සේ අපි දකිනවා මේකෙදි දෙවෙනි කාරණාව අපි එකිනෙකා අපිව සෝදිසි කරගන්න ඕනේ මොන මට්ටමට? යම්කිසි මට්ටමක් තියෙනවා. මේක යම්කිසි පිළිවෙලක් තියෙනවා. අපිට ඕන විදිහට අපිව සෝදිසි කරගන්න බෑ. එහෙම වුණොත් එහෙම අපි ගොඩක් දේවල් යට ගහයි, ගොඩක් දේවල් හංගයි. අපි දකින්නේ ඒකේ පළවෙනි කාරණාව තමා තබාගෙන තිබෙන මට්ටමෙන් නොව. දැන් මං ගැන හිතාගෙන ඉන්න මට්ටමෙන් නෙමෙයි. ඔබ ගැන හිතාගෙන ඉන්න මට්ටමෙන් නෙමෙයි. අපි ගැන හැම වෙලෙම හිතන්නේ අපි හරි යහපත් කියලානේ. හැම වෙලෙම අනිත් කෙනා වැරදි අපි තමයි යහපත්. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. තමකට වැරදි දේ කළත් ඒත් අපි හිතන්නේ නෑ මම තමයි හරි කියලා. 2 කොරින්ති 10:18 අපිට කියනවා මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂි දෙන අයට නොව ස්වාමින් වහන්සේගෙන් සාක්ෂි ලබන අයට. අපි ගැන සාක්ෂි දෙනවා නම් ඒක යහපත් දෙයක්ුත් නෙමෙයි මේක හරි දෙයක්ුත් නෙමෙයි.
මොකද අපි ගැන කොයි වෙලාවකවත් වැරදි කියන්නේ නැහැනේ. ඔක්කොම කියන්නේ හරි දේවල්. ඔක්කොම යහපත් දේවල් කියන්නේ. ඒක කියනවා මක් නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂි දෙන අයට නොව ස්වාමින් වහන්සේගෙන් සාක්ෂි ලබන අයටයි. 1 කොරින්ති 4:4 කියනවා මක් නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි. නමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ ස්වාමින් වහන්සේය. හැම වෙලෙම ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න ඔබ විනිශ්චය කරන්න. මොකද අපි නැත්තම් වැටෙනවා මේ අපි කියන්නේ තමාවම රවටා ගැනීමේ කාරණයට අපි අහු වෙනවා. එතකොට අපි අපේම ජීවිත ගත කරන්නේ රැවටීමෙන්. එළියට එකම වුණක් ඇතුලේ තව ජීවිතයක්. එළියට පෙන්වන්න හදනවා ධර්මිෂ්ඨ වූ ජීවිතයක් ගත කරනවා කියලා ඇතුලේ අධර්මිෂ්ඨකම් වලින් පිරුණා වූ අපවිත්‍ර වූ ජීවිතයක් ගත කරන්න. ඒ නිසා අපේ විනිශ්චයකාරයා ස්වාමින් වහන්සේ. උන්වහන්සේ විනිශ්චය කරනකොට උන්වහන්සේ කිසිම දෙයක් සංගවන්නට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි නිතරම අපේ ඇතුළාන්තයට බිල බලමු. ක්‍රියා 26:9 ඉඳලා 11ට අපිට කියනවා දැන් පාවුල්තුමා එයා ඇදහිල්ලට එන්න ඉස්සෙල්ලා එයා අපි දකිනවා මේ ක්‍රියා 26ට එනකොට එයා කියනවා මේ එයා ඇදහිල්ලට එන්න ඉස්සෙල්ලා එයා හිතුවා කිතුණුවන්ට පීඩා කළා. එයා කියනවා සිනගෝගේට ගිහලා මිනිස්සුන්ට මේ හිංසා පීඩාවල් කළා. එයා හිතුවා එයාගේ හිටපු ඇදහිල්ලේ ඒ දෙයියෝ ඉදිරියේ යහපත් දෙයක් එයා කරන්න කියලා. අපි කියව මේ කොටස ක්‍රියා 26:9 ඉඳලා 11ට. නසරිය යේසුස් වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුය මමත් සිතුවෙමි. එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි. ඔවුන් මරණයට පත් කරන කල්හි ඊට කැමැත්තට දුනිමි. තවත් සියලු සිනගෝගවලදී නොඑක් විට ඔවුන්ට දඬුවම් කරමින් ඔවුන් ලබා අපහාස කරවන්නට උත්සාහ කළෙමි. මම ඔවුන් ගැන අතිශයින් උමතුව අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩා කළෙමි. එතකොට අපි කරන හැම දෙයක්ම හරි නෑ. සමහරවිට අපි හිතනවා අපි කරන දේවල් හරි කියලා. නෑ. හැම වෙලේම අපේ විනිශ්චයකාරයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මතෙව් 7:21 ඉඳලා 23ට අපිට මතක් කරලා දෙනවා. දැන් අපි කතා කරන්නේ අපි හරියයි අපි හිතනවානේ අපි හරියි කියලා හැම වෙලේම. ඒක කියනවා හරිම භයංකාර පදයක් ඒක. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී කියා ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලකත් ඔබ සැම නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නේනි මා කෙරෙන් අහක් වයන්නයි ඔවුන්ට කියන්නෙමි. දැන් අපි හිතනවා මේ පොළවේ අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සේවය කරනවා අපි නේද ගොඩක් කාර්යබහුලයි. සභාව තුලත් අපි ගොඩක් කාර්යබහුලයි. හැබැයි මෙතනදී පියාණන් වහන්සේ කියන පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කෙනාට විතරයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. ඒකේ බලන්න ඒකේ පුදුම ලිස්ට් එකක් ඉන්නවා. අද දවසේදී මිනිස්සු ඒව පස්සේනේ යන්නේ. ඒක කියනවා ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? අනාගත වක්තෘවරයෙක් ගිහින් කියන්න ඇති. ස්වාමීනි මං අනාගත වචන කිව්වා. ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. අවසානයේදී පියාණන් වහන්සේ අපෙන් ගණන් ඉල්ලන්නේ මේ දේවල් ගැන නෙමෙයි. නුඹ මගේ කැමැත්ත කරාද? ඒකයි පියාණන් වහන්සේ අහන ප්‍රශ්නේ. නුඹ මගේ කැමැත්ත පොළවේ ඉෂ්ට කරාද? එනිසා මේ අපි පළවෙනි කාරණාව දැක්කේ මම තමා තබාගෙන තිබෙන මට්ටමෙන් නෙමෙයි. මම හරි කියලා හිතාගෙන ඉන්න මට්ටමෙන් නෙමෙයි. දැන් අපි කතා කරන්නේ අපි අපිවම සෝදිසි කරගන්නේ කුමන මට්ටමෙන්ද කියලා. එතකොට පළවෙනි එක අපි බැලුවේ මම මං ගැන තබාගෙන තිබෙන මට්ටම නෙමෙයි. මම හරි කියලා ඒ මට්ටම නෙමෙයි. එතකොට දෙවෙනි එක අපි දකිනවා මිනිස්යන් මං ගැන තබා තිබෙන මට්ටමත් නෙවෙයි. දැන් එහෙම කියන්න මං හේතුව තමයි 2 කොරින්ති 10:12. මක්නිසාද තමුන් ගැනම සාක්ෂි දෙන්නා වූ සමහරුන් සමග අපට ගණන් ගන්නට නොහොත් ඔවුන්ට අපම සමාන කරගන්නට අපට ධෛර්යය නැත. නමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නා වූ තමුන්ට තමන් සමාන කර බලන්නා වූ ඔහු තේරුම් නැතුව සිටිති. දැන් අපි කරන ලොකු වැරදක් තමයි අපි එකිනෙකත් සමග සසදනවා. දැන් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ විවිධ ටැලන්ට් හැකියාවන් විවිධාකාර වූ මේ පොළවේ විවිධාකාර වූ මට්ටම් වලින් ස්වාමින් වහන්සේ අපිව තියලා තියෙනවා.
එතකොට අපි එකිනෙකත් එක්ක සංසන්දනය කරන්න ගියොත් එතකොට ලෝකේ අපේ වෙනස මොකද්ද? කෙනෙක් පොසත් වෙන්න පුළුවන්, කෙනෙක් මධ්‍යම පන්තියේ ඉන්න පුළුවන්, කෙනෙක් දුප්පත් වෙන්න පුළුවන්. කෙනෙක්ට ටැලන්ට් හැකියාවන් ගොඩක් තියෙන්න පුළුවන්, තව කෙනෙක්ට වෙනත් විවිධාකාර ටැලන්ට් හැකියාවන් තිබෙන්න පුළුවන්. ඒතර අපි හැම වෙලේම මේ එකිනෙකත් එක්ක සසඳන්න ගියාම අපි විශාල පාපයක් කරගන්න. අපිට දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ පොළවේ ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඇයි අපි හැම වෙලේම ඉන්නේ අනිත් කෙනා ගැන ඊර්ෂ්‍යාවෙන්. හැම වෙලේම අනිත් කෙනාව දකින්නේ තිත්තකමින්. 1 කොරින්ති 4:3 කියනවා "නුමුත් ඔබ සැම විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චය කරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේ මමම මා විනිශ්චය නොකරමි." දැන් පාවල්තුමා මේ 1 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදයේ කියනවා අන්න අය මං ගැන විනිශ්චය කරන එක මට ඉතා සුළු දෙයක්. මොකද එයා කියනවා මමම මා විනිශ්චය නොකරමි. ඉතින් ඒ නිසා අපි දකින්නේ මනුෂ්‍යයන් තබලා තිබෙන මට්ටමෙන් නෙමෙයි අපිවම සෝදිසි කරගන්න ඕනේ. මනුෂ්‍යයන් තියලා තියෙන මට්ටම් මොනවාද? මනුෂ්‍යයන් විවිධ මට්ටම් වලින් අපිව දකින්නේ. මං ඔබ ගැන දකින්නේ එක මට්ටමකින්. ඔබ මං ගැන දකින්නේ තව මට්ටමකින්. එතකොට මේක කවදාකවත් විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ අපි දකිනවා මතෙව් 13:14. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළලය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. දැන් මං ඉස්සලා කිව්වා වගේ සපලත්වයේ සුභාරංචි උගන්වන මේ බොරු ගුරුවරු මේ වැරදි ඉගැන්වීම් කරන්නව මිනිස්සුයන් ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ට මේ පොළවේ තිබෙන ජීවිතය බොහොම යහපත්. හරි පහසුවෙන් දෙවියන් වහන්සේත් එක්ක යන ගමන යන්න. ලෙඩ නැහැ, රෝග නැහැ. ඕගොල්ලෝ හිතන පතන හැම දෙයක්ම ඕගොල්ලන්ට ලැබෙනවා. බාන මේ පදේ කියනවා. පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපිට තියලා තියෙන දොරටුව. පටු දොරටුව. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. නේද? විශාලයි ඒ දොරටුව විශාලයි කිව්වම අදහස් කරන්නේ ඒ ගමන හරිම පහසුයි. විනාශයට යන ගමන. ඒකෙදි වාට ඕන තරම් පව් කරන්න පුළුවන්. වාට ගණන් දීමක් නැහැ. වාට කැමති දේ කරන්න පුළුවන්. වාට හිතට එන දේ කරන්න පුළුවන්. හැබැයි මෙතනදී කියන්නේ අපිට කිතුණුවන් හැටියට අපිට යේසුස් වහන්සේගේ ගෝලයන් හැටියට අපිට තියෙන පටු දොරටුවක්. පටු දොරටුවක් වම අදහස ඒකේ ගොඩක් අමාරුයි ඒ ගමන යන්න. ඒක හරියට අපි නේද වාහන තියන අය දන්නවා නේද හයිවේ එකේ යන්න තමයි වැඩිම මාස. මොකද හයිවේ එක යනකොට වාහනේට කිසිම නේද බලපෑමක් නැහැ. හරිම ස්මූත් ගමන. හැබැයි කොහොමද නේද කැඩිච්ච පාරක වලවල් වල දදා යනකොට නේද ඒක වාහන තියන අය වාහන පදවන අය දන්නවා. ඉතින් ඒ නිසා පටු දොරටුවෙන් ඇතුළෙන් අපිට මේ කිතුණු ගමන මේ පොළවේ යන්න තියෙන්නේ පටු ගමනක්. හරිම අමාරු නේද? ඒකේ කටු තියෙනවා, ඒකේ ගල් තියෙනවා. නේද? ඒකේ විවිධ නොයෙක් බාධාවන් තියෙනවා. ඉතින් ඒක ඒ නිසා ඒක කියනවා මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය. ඉතින් ඔබ තෝරගන්න. ඔබ යන්නේ පටු දොරටුවෙන් ඇතුල් වෙලාද? පළල් දොරටුවෙන් ඇතුල් වෙලාද? පාරත් පල්ලේ එයින් ඇතුල් වන්නෝද බොහෝය. දැන් පහසු මාර්ගයේ ගමන් කරන්න බොහෝ අය තෝරගන්නවා. බයිබලෙත් කියන්නේ එයින් ඇතුල් වන්නෝද බොහෝය. මොකද හැමෝම ආසයි නේද පහසුවෙන් මේ පොළවේ ජීවිතය ගත කරන්න. ක්‍රිස්තුස් වහන්සේවත් පැත්තකින් තියාගෙන එහෙම නේද දවසේදී කිතුණු නේද? ඉරිදට බයිබලය ගන්නවා. ඉරිදට ස්වාමින් වහන්සේත් එක්ක පුදුම භක්තියකින් තමයි දවස ගත කරන්නේ. මම දන්නේ මේ කාලේ කොහොමද ඔබ ගත කරන්නේ කියලා. මම විශ්වාස කරනවා ඔබ මේ කාලේදී වඩා දෙවියන් වහන්සේට ලං වෙනවා ඇති කියලා. 14 වෙනි පදයේ කියනවා මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය. ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. බයිබලය අපිට මතක් කරලා දෙනවා මේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ ස්වල්ප දෙනෙක් කියලා. මොකද ඒ මාර්ගයේ ගමන් කරන්න ආස නැහැ මිනිස්සු. ඒක පටුයි, ඒක අවහිරයි. ඒ මාර්ගය බොහොම අමාරු මාර්ගයක්. ඉතින් ඒ නිසා අපි දකින්නේ පළවෙනි කාරණා අපි ඒකෙදි දැක්කේ තමා තබාගෙන තිබෙන මට්ටම නෙවෙයි. මං ගැන හිතාගෙන ඉන්න මට්ටම නෙමෙයි. මිනිස්සුયો මං ගැන හිතන මට්ටමත් නෙවෙයි. අපි අපිව සෝදිසි කරගන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ මට්ටමේ. ආමේන්. උන්වහන්සේගේ වචනේ තමයි අපි
අපිව සෝදිසි කරගන්න හොඳම මට්ටම. ඊට පස්සේ තුන්වෙනි කාරණාව මම ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. දැන් අද දවසේදී අපි කතා කරන්නේ පුද්ගලික සෝදිසි කර ගැනීම නිසා, පුද්ගලික වැතුලාන්තයට එබිලා බලන නිසා මම ඔබත් එක්ක ප්‍රශ්න ටිකක් බෙදා ගන්න කැමතියි. ඔබ බලන්න මේවට උත්තර දීලා මේ වචනත් එක්ක අපි අධ්‍යයනය කරනකොට ඔබ බලන්න මේවත් එක්ක ඔබට මොනවාද තියෙන පිළිතුරු. තුන්වෙනි කාරණාව අපි ඉගෙන ගන්නේ අපව සෝදිසි කර ගැනීමට උපකාරී වන ප්‍රශ්න. පළවෙනි එක තමයි ඔබ සෝදිසි කරලා බලන ක්‍රිස්තුස් වහන්සේ මා තුලද? උන්වහන්සේ මා තුල වාසය කරනවද? උන්වහන්සේ මං තුල ඉන්නවද? දැන් ගලාති 3:27 අපිට මතක් කරලා දෙනවා. මක් නිසාද ඔබ සැමගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැලඳගත්තෝය. දැන් බෞතිස්මේදී මම උන්වහන්සේව පැලඳ ගැනීම. උන්වහන්සේ පැලඳ ගැනීමේ අදහස මම යේසුස් වහන්සේට බාර වීම, යටත් වීම. අන් අය ඉදිරි ප්‍රකාශ වීම. මං ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක්. ඉස්සෙල්ලා අපි පදවල කියෙව්වා යේසුස් වහන්සේට ඔබ ආදරේ නම් ඔබ යේසුස් වහන්සේගේ අනපනත් පිළිපදිනවා. එතකොට අපි මේකෙදි දකින්නේ බෞතිස්මේදී මම උන්වහන්සේ සමග නේද? එකතු වුණාද? සහභාගී වුණාද? සම්බන්ධ වුණාද? දෙවෙනි එක අපි දකින්නේ මම උන්වහන්සේගේ ආඥාවල් පවත්වන කෙනෙක්ද? ඔන්න ඔබ කල්පනා කරලා බලන්න. යොහන් 14:21 අපිට කියනවා යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කෙරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නේ මේ කීසේක. දැන් බලන්න ඒකෙදී යේසුස් වහන්සේ යොහන් පොතේ අපිට මතක් කරලා දෙන්නේ යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කරනවාද? යේසුස් වහන්සේ අපිට දීලා තිබෙන ඒ ආඥාවන් පිළි අරගෙන ඒවා ආරක්ෂා කරනවා නම්, ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඔහු කියලා යේසුස් වහන්සේ කියනවා. ඊළඟ කාරණාව මම උන්වහන්සේගේ වචනය තුල පවතින කෙනෙක්ද? දැන් හරි ලේසි මම යේසුස් වහන්සේ වදාහන කෙනෙක් කියලා කියන්න හරි ලේසි. කිතුණෙක් හැටියට ප්‍රකාශ වෙන්න හරි ලේසි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම උන්වහන්සේගේ වචනය තුල පවතින කෙනෙක්ද? ඔබ වචනය තුල පවතින්නේ නැත්නම් ඔබ සැබෑ කිතුණෙක් නෙමෙයි. ඔබවත් දාන්න වෙන්නේ නාමික කිතුණුවන්ගේ ගොඩට තමයි. එහෙටත් නෑ මෙහෙටත් නෑ. තවත් ආගමක් හැටියට අදහගෙන යනවා විතරයි. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ඔබත් මමත් වෙනුවෙන් අපේ පව් දෙසා එදා කුරුසියේ දුක් විඳලා කුරුසියේ පූජා වෙලා අපිව ඒ පාපෙන් ශාපෙන් නිදහස් කරගෙන ඒ ගැලවීම අපිට දීලා අපිට සදාකාලිකව බලාපොරොත්තුවක් දුන්න දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. ආමෙන්. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේව අදහන හැටියට උන්වහන්සේගේ වචනය තුල අපි පවතිනවද? යොහන් 8:31. එබැවින් යේසුස් වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක් ඔබ සැම මාගේ වචනයෙහි පවතිනවා නම් සැබෑවට ඔබ සැම මාගේ ගෝලයෝය. දැන් යේසුස් වහන්සේව අදහන කෙනෙක් නම් ඔබ ගෝලයෙක් විය යුතුමයි. මොකද ගෝලයෙක් වෙන්න නම් මේ පදේ කියනවා අපිට ඔබ සැම මාගේ වචනේ පවතිනවා නම් සැබෑවට ඔබ සැම මාගේ ගෝලයෝ. ඔබ ගෝලයෙක් වෙන්න නම් ඔබට ඔබ වචනය තුල පවතින්න ඕනෙමයි. වචනය තුල පවතිනවා කියවා මේක ගොඩක් අමාරු කාරණාවක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මොකද වචනය අපේ මුළු සර්වාංගයම අපේ ඇතුළාන්තයම සෝදිසි කරනවා. නේද? අපේ එකිනෙකාගේ ජීවිතවල තියෙනනේ රහස්, කවුරුත් දන්නේ නැති රහස්. හැංගිච්ච දේවල්, අඳුරු තැන් අපේ ජීවිතය තුල. මේ වචනේ ඇහෙනකොට උන්වහන්සේ වෙලිදරව් කරනවා. මේ වචනේ ඇහෙනකොට මම විශ්වාස කරනවා ඔබට පසුතැවිලි වෙන හදවතක් ඇතුව ඔබ මේ පාපයෙන් පසුතැවිල්ල හැරේ. මොකද උන්වහන්සේගේ වචනය අපිව පවිත්‍ර කරන්නේ. උන්වහන්සේ ගීතාවල 119 105 කියන්නේ නේද? මාගේ මාර්ගයට පහන මාවතට එළිය. ස්වාමීන් වහන්සේගේ වචනයයි. ඉතින් වචනේ නැතුව අපි ගමන් කරන්නේ අඳුරේ. ඊළඟ ප්‍රශ්නය. ක්‍රිස්තුස් වහන්සේ මට ප්‍රේම කළ ආකාරයට මට පුළුවන් ද මගේ සහෝදරයාට ප්‍රේම කරන්න? සමහර කෙනා මම දෙවියන් වහන්සේට ආදරේ. අපෝ මේ මිනිස්සයාද? මේ මිනිස්සයත් එක්ක මට ගන්න දුනවන්නේ නැහැ. දෙවියන් වහන්සේට මං ආදරේ. ඔබ දෙවියන් වහන්සේට ආදරේ නම් ඔබට අනිවාර්යෙන් පුළුවන් ඔබේ සහෝදරයාට සහෝදරියට ප්‍රේම කරන්න.
නේද? සමහරු ඉන්නවා නේද ස්වාමීනි මම ඔබ වහන්සේට ආදරේ කියාගෙන පුදුම භක්තියකින් පුදුම ගෞරවයකින් ඉන්නේ. හැබැයි සහෝදරයා හැරලවත් බලන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ බොරුවක්. අපි බොරුකාරයෝ. ඒ නිසා යොහන් 13:34-35 අපිට කියනවා මා ඔබ සැමට ප්‍රේම කළාක් මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස එකිනෙකාට ප්‍රේම කරන්න කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි. ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම් ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතයි කීසේක. දැන් ගෝලයෙක් වෙන්න නම් තවත් වැදගත් කාරණාවක් තමයි අපි එකිනෙකාට ප්‍රේම කිරීම. ඔව් ඒකෙදී සමාක්වයට සමහරු ඉන්නවා කොච්චර හිටියත් සමාදානෙන් ඉන්න බෑ. නේද? ඔව් ඒගොල්ලොත් එක්ක අර පාවල්තුමා කියනා වගේ හැකිතාක් දුරට අපි යමු. දැක්කහම යේසු බීටයි කියලා hina වෙලා හරි යමු. ඉතින් ඒ නිසා මේ පදේ කියනවා ඔබ සම මාගේ ගෝලයෝ බව දැනගන්න නම් අපි එකිනෙකාට ප්‍රේම කරන්න තියෙනවා. ඒක නිකන් මේ බොරු ප්‍රේමයක් නෙමෙයි, මවාපෑමක් නෙමෙයි. ඒක සැබවින් හදවතින් එන්න ඕනේ දෙයක්. යොහන් 3:14-19ට අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමු. ප්‍රේම නොකරන තැනැත්තේ මරණෙහි පවතී. දැන් බලන්න ඒක කියනවා ප්‍රේම කරන්නේ නැති තැනැත්තා එයා මරණෙහි පවතිනවා කියලා. භයංකාර තත්ත්වයක්. තමාගේ සහෝදරයට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙක් කිය. දැන් බලන්න මේ උන්වහන්සේගේ වචනේ අපිට මතක් කරලා දෙන්නේ දැන් අපි මිනිස්සු හැටියට අපි සලකන්නේ මිනී මරන කෙනෙක්ව එළියෙන් එයා ගිහිල්ලා එයා ශාරීරිකව කෙනෙක්ව මැරුවොත්. හැබැයි යේසුස් වහන්සේ අපිට උන්වහන්සේගේ වචනේ මතක් කරලා දෙන්නේ තමාගේ සහෝදරයට වෛර වෙන කවරෙක් නමුත් එයාව සලකන්නේ මිනී මරන කෙනෙක්. තමාගේ සහෝදරයා ගැන කෝපෙන් සිටින කෙනෙක් ඔබ යම් කෙනෙක් ගැන කෝපෙන් ඉන්නවා නම් ඔබ මිනී මරන්නේ. ඒක තමයි වචනේ කියන්නේ. ආසනේ අපි ඒ වහන්නේ. හැබැයි වචනේ කියන්නේ ඒකයි. කිසි මිනී මරන්නෙකු තුල සදාකාල ජීවනයේ නොපවතින බව ඔබ සැම දනිහුය. බලන්න ඒක දෙවියන් වහන්සේගේ සදාකාල ජීවනයේ නැති කරගන්න කාරණාවක්. මගේ සහෝදරයා ගැන සහෝදරයට ප්‍රේම කරන්නේ නැතුව එයාට වෛර කරමින් ඉන්න කෙනා දේව රාජ්‍ය නැති කරගන්නවා කියලා වචනේ කියනවා. 16 වෙනි පදි. අප ප්‍රේමය දැනගෙන සිටින්නේ තනන් වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හේින්නේ. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්න යුතුය. නමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුල පවතින්නේ කොහොමද? ඉතින් ඒ නිසා අපි දකින්නේ මේ යේසුස් වහන්සේ අපිට දක්වපු මේ ප්‍රේමය අපිට අනිත් අයට දක්වන්න බැයි නම් අපි බොරුකාරයෝ. අපි එහෙනම් ඇත්තටම යේසුස් වහන්සේට ආදරේ නැහැ. මම ප්‍රේමය ලබන්න ආසයි. හැබැයි මං ඒ අනිත් කෙනාට ඒ ප්‍රේමය දක්වන්න ආස නැහැ. නේද? ඔබත් මමත් පව්කාරයන්ව ඉන්නකොට ඒ හිටිය ආකාරයටමනේ උන්වහන්සේ අපිට ආදරය කරේ. ඒතර උන්වහන්සේ හරිම මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි උන්වහන්සේ තුල පවතිනවා නම් අපිට මේ දේවල් අමාරු වෙන්න බෑ. අපි උන්වහන්සේ තුල පවතින්නේ නැති නිසා තමයි අපි පළ දරන්නේ නැති නිසා තමයි අපිට මේ සමාව දීම සහෝදරයට ප්‍රේම කිරීම හරිම අමාරු වෙලා තින්නේ අද. 18 වෙනි පදයේ කියනවා මාගේ ප්‍රිය දරුවනි වචනෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවනුත් ප්‍රේම කරමු. මෙයින් අප සැබෑ කමෙන් වන බව දැනගෙන අපේ සිත් අපට දෝෂාරෝපණය කරන විට උන්වහන්සේ ඉදිරි අපේ සිත් සහතික කරගන්නෙමු. ඒක කියනවා වචනෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවනුත් ප්‍රේම කරමු. නේද? නිකන් අපේ මිනිස්සුන්ගේ වචන හරිම බාලයිනේ. නේද? විවාහ වෙන දවසේදී කොහොමද කියන කාරණාවල් ටික දුකේ සැපේදී නේද? රෝගී නිරෝගී බැව් දෙකේදීම මම වත් එක්ක ඉන්නවා වාට ආදරෙයි. නේද? මරණයෙන් වෙන්වීම දක්වා නේද? මම ඔයත් එක්ක ඉන්නවා කියලා. අපේ සභාවේ සහෝදරයෙක් ඉන්නවා එයා මේ වෙඩින් මේ ඔය ෆොටෝස් ෆ්‍රේම් කරන කෙනෙක්. එයා කියන දැන් ටිකක් කල් එයා ඒ මං හිතන්නේ ඒ රැකියාවෙන් දැන් අතරලා වෙන එකක් කරනවා. එයා කිව්වා එයාට එයා ගොඩක් වෙඩින් මේ ෆොටෝස් ෆ්‍රේම් කරන්න ගෙනාවම ඒව ගෙනියන්න එන්නේ නැල්ලු කවදාවත්. සමහර ඒවා ගෙනියන්න එන්නේ නැල්ලු. ඉතින් මෙයා හොයලා බලනකොට අර විවාහ වෙච්ච දෙන්න මේ දික්කසාද වෙලාලු. දැන් මං හිතන්නේ ගොඩක් ඔය ෆොටෝග්‍රැෆර්ස්ලාත් නේද ඉස්සර නම් ඇඩ්වාන්ස් එකක් නේ ගන්න 150ක.
දැන් නම් ෆුල් පේමන්ට් එක ගන්නවලු මොකද වෙඩින් ෆොටෝ ඇල්බම් එක ගන්නවත් එන්නේ නැලු. දික්කසාද වෙලාලු. එච්චරට අපේ වචන බාලයි. ඒ නිසා හිතුණා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ලැබපු කෙනා එයා ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් තමයි අනිත් කෙනාට ප්‍රේම කරන්නේ. නිකන් ඇතුලේ එකක් තියාගෙන එළියෙන් එකක් වෙන්නන්නේ නැහැ. අපි කොච්චර කරලාද එහෙමනේ? ඇතුලේ එද මේ මිනිස්සයා කවුද ගණන් ගන්නේ? හැබැයි එළියෙන් ආනේ සිස්ටර් බ්‍රදර් ඇතුලේ මේ මොකෙද්ද මේ? මෙයා කවුද මාත් එක්ක කතා කරන්නේ? මිනිස්සු ඉදිරියේ කැපී පෙනෙන නිසා මිනිස්සු ඉදිරියේ තමුන් හොඳයි කියලා පෙන්වන්න නිසා මේක කිව්වාගේ වචනයෙන්වත් දිවෙන්වත් නෙවෙයි අපිට මේ ප්‍රේම කරන්න තියෙන්නේ. ක්‍රියාවෙන් සහ සැබෑවෙන්. සැබෑව කොහම ඇතුළාන්තයෙන්. ඉතින් ඒ නිසා අපි දකින්නේ ඒකෙදී අපිට සැබෑ ලෙස ප්‍රේම කරන්න බැයි නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් නෙමෙයි. මගේ සහෝදරයාට සහෝදරියට ප්‍රේම කරන්න බැයි නම් අපි ගෝලයෝ නෙමෙයි. ඊළඟ කාරණාව මම පළදරනවාද? යොහන් 15ට මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ ඔබ සැම විසින් බොහෝ පළදැරීමෙන්ය. මෙසේ ඔබ සැම මාගේ ගෝලයෝ වන්නේ ඔය. දැන් බලන්න අපි මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ නම් ඔබ සැම විසින් බොහෝ පළදැරීම. දැන් අපි පියාණන් වහන්සේට ගෞරව කරන තව එක ක්‍රමයක් තමයි බොහෝ පළදැරීම. අත් දෙක ඔස්සලා නමස්කාර කළා ස්වාමින් වහන්සේට දක්වන ගෞරවය විතරක් නෙමෙයි. අද මිනිස්සු හිතනවා දෙවියන් වහන්සේට ගෞරවය කරනවා කියන්නේ ඒක. නෑ, උන්වහන්සේ පියාණන් වහන්සේට ගෞරවය කරනවා කියලා කියන්නේ ඔබ පළදැරීම. ඔබේ ජීවිතේ හැමදාම මේ තිබෙන අඩුපාඩුකම්. දැන් අපි මේ උදෑසන කතා කරන්නේ මේ ඇතුළාන්තය සෝදිසි කරගන්න කියලා. තමාවම සෝදිසි කරගන්න කියලා. ඉතින් අපි මේකෙදි දකින්නේ පියාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙන්නේ. පියාණන් වහන්සේට අපිට ගෞරව කරන්න පුළුවන් බොහෝ පළදැරීමෙන්. මෙසේ ඔබ සැම මාගේ ගෝලය වන්නෝය. අපි පළදරුවොත් විතරයි අපි උන්වහන්සේගේ ගෝලයෝ වෙන්නේ. ආමෙන්. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ පළදරන කෙනෙක්ද? නේද? පළදරන කෙනෙක් නිතරම එයාගේ ජීවිතය දවසෙන් දවස වෙනස් වෙනවා. දවසෙන් දවස එයා යේසුස් වහන්සේ වගේ වෙනවා. අපිට ගායනා කරන්න නම් හරි ලේසි නේද? යේසුනි ඔබ තුල තිබෙන ඒ මනස මටත් දෙන්න කියලා අපිට ගායනා කරන්න පුළුවන්. හරි ලස්සනට කියන්න පුළුවන්. හැබැයි ඒක කරන්න යනකොට සාකයට බොහෝ අය ඒක කියන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ මනස දන්නේ නැතුව. මොකද ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේට වරද කරපු අයට සමාව දුන්නු කෙනෙක්. යේසුස් වහන්සේ කිව්වා සතුරන්ට ප්‍රේම කරන්න කියලා. යේසුස් වහන්සේ කුරුසේ ඇන ගහලා ඉන්නකොට යේසුස් වහන්සේ කිව්වා ස්වාමිනී මොවුන් නොදැන කරන වැරදි වලට මොවුන්ට සමාව දෙන්න. මොවුන්ට කරුණාව දක්වන්න කියලා. ඉතින් ඔබ පළදරන කෙනෙක් නම් නේද? බොහෝ පළදැරීමෙන් නේද? මෙසේ ඔබ සැම මාගේ ගෝලයෝ වන්නේයි උන්වහන්සේ අපිට කියනවා. දැන් සුදාත්ම ඵලවලදී අපි දකිනවා අපේ නේද? සුදාත්ම ඵල අපේ ජීවිතය තුළ දවසෙන් දවස අපි වර්ධනය කරගන්නවා. නේද? නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය. මේ බඳු දෙයට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. සුදාත්මයන් වහන්සේගේ ඵල අපේ ජීවිතය තුළ දවසින් දවස අපි වර්ධනය කරගමු. තව වැදගත් කාරණාවක් තමයි දෙවියන් වහන්සේ නමස්කාර කිරීමේදී අපේ තොල්වල තිබෙන ප්‍රශංසාව මොන වගේද? හේබ්‍රෙව් 13:15 කියනවා එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල පළවන ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේම කරන කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු. දැන් ඒක කියනවා නේද? දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල ඵල. දැන් අපි දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක මුළු හදවතින් එන්න ඕන දෙයක්. මුළු ආත්මෙන් එන්න ඕන දෙයක්. ගොඩක් වෙලාවට මම දන්නේ මට ගොඩක් මේ එළියෙන් දේවල් බැලුවාම හිතෙන්නේ නම් නේද ගොඩක් අපි වැඩියෙන් ගීතිකාවේ අර්ථයට වඩා අපි සමහරවිට සංගීතයට සමහරවිට ගීතයේ තනුවට වැඩි ඉඩක් දෙනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපේ নমස්කාරය අපේ ප්‍රශංසාව මැද මුලින්ම දෙවියන් වහන්සේ ගෞරවය ලබන්න ඕනේ. ගීතිකාවක් ගායනා කරනකොට දැන් ලෝකේ නම් ගීතිකා මේ සින්දු වල නේද? ඒ තියෙන වචන වලට හැංගීම් බර වෙලා ඒවත් එක්ක යනවා මිනිස්සු. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ අපි දෙවියන් වහන්සේව নমස්කාර කරනකොට අපේ තොල්වල ප්‍රශංසාව ඒක මුළු හදවතින් එන්න ඕනේ දෙයක්. ඒක නිකන්
මේ හැංගිලා මට දැනීලා නිකන් ආවේගශීලී වෙලා නෙමෙයි. ඒක හදවතින් ඇතුළාන්තයෙන් ආත්මයෙන් එන්න ඕනේ. නැත්තම් අපිත් ලෝකයා වගේමයි වෙන්නේ. අද දවසේදී ගොඩක් අපිට දකින්න තියෙන්නේ ලෝකයේ ස්වභාවය තුළට ඇවිල්ලා. මම දකින්න බොහෝ අය ඉන්නවා කිතුනෝ සේවය කරන අය නේද ඉදිරියට ඇවිල්ලා নমස්කාර මෙහෙවලා යනවා සතිය පුරා ඒගොල්ලෝ ලෝකේ මිනිසුන්ව සතුටු කරනවා. යකාව සතුටු කරනවා. ඉරිදර වෙලා සභාවේ ගීතිකා ගායනා කරනවා සතිය පුරා ගිහිල්ලා ලෝකෙ සින්දු අහා ඉන්නවා. අපි මෙහෙම කොච්චර කල් ජීවත් වෙන්නද? මෙහෙම දෙබිඩි ජීවිතවල මෙහෙම නේද වෙස් මූණු දාගෙන අපි කොච්චර කල් ජීවත් වෙන්නද? අපි එකිනෙකා තීරණය කරගමු. මොකද උන්වහන්සේ සුද්ධ වූ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ අපිත් ඒ සුද්ධත්වයට දවසෙන් දවස පැමිණීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවාමයි. අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ඵලදැරීම අපි ගෝලයක් නම් අපි හැමදාම ඵල දරන්න තියෙනවා. ඊළඟ එක අපි දකින්නේ තීතස් 2:14. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකමින් අප මුදා යහපත් ක්‍රියාගෙන ජුවලිත වූ සෙනගක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්න පිණිස අප උදෙසා තමන්ම දුන්සේක. ඒ නිසා අපි දකින්නේ උන්වහන්සේ අපිව සියලු අධර්මිෂ්ඨකම් වලින් අපිව මුදවගෙන නේද යහපත් ක්‍රියාවල් කරන්න නේද ජුවලිත වූ සෙනගක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්නා පිණිස අප උදෙසාම තමන්ම දුන්සේක. එතනදී අපි දකින්නේ යේසුස් වහන්සේම උන්වහන්සේ අපිව මේ අපේ පෞකාරෝ අපේ අධර්මිෂ්ඨ වූ ජීවිත වලින් අපව මුදවගෙන උන්වහන්සේ අපිට ගෙවපු මිලය. තීතස් 3:8 කියනවා මේක විශ්වාස වූ කීමක්ය. දෙවියන් වහන්සේ කෙරෙහි අදහගෙන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්න බලා ගන්න පිණිස ඔබ විසින් මේ දේවල් සහතික ලෙස කියනවට කැමැත්තෙමි. මේවා මිනිසයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල්ය. 14 වෙනි පදය. තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස වුවමනා කරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙන ගනිත්වා. දැන් කිතුණුවා යහපත් වැඩවල යෙදෙන්නේ එයාට දෙයක් ලබා ගන්න නෙවෙයි. එයා ලබලා තියෙන දේ නිසා. ආමෙන්. දැන් දෙවියන් වහන්සේව දන්නේ නැති කෙනා එයා යහපත් දේවල් හැම වෙලෙම කරන්නේ එයාට දෙයක් ලබා ගන්න. හැබැයි දෙවියන් වහන්සේව අදහන උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේගේ ගෝලයන් හැම වෙලෙම ඒගොල්ලෝ යහපත් ක්‍රියාවල් වල යෙදෙන්නේ ඒගොල්ලෝ ලබලා තියෙන ඒ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව නිසා, ඒ ගැලවීම නිසා. ඉතින් ඒ නිසා සැබෑ වූ ගෝලයන්ව සිටි අයගේ ආකල්පය මටත් තියෙනවා. දැන් බයිබලය තුල අපි දකිනවා නේද? සැබෑ වූ නේද යේසුස් වහන්සේව අනුගමනය කරා වූ ගෝලයන් තුල තිබුණා වූ ඒ ආකල්පය මටත් තියෙනවද? ඔබටත් තියෙනවද? කල්පනා කරලා බලන්න. දැන් 2 කොරින්ති 13:6 අපිට කියනවා නමුත් අප එපා කරන ලද තැනැත්තන් නොවන බව ඔබ සැම දැනගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙමි. දැන් පාවුල්තුමා එයාගේ මේ පෞරුෂය තුල ගොඩක් ශක්තිමත් කෙනෙක්. එයා මේ පොඩි දේවල් එක්ක හැපි නේද? දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කර ගිය කෙනෙක් නෙමෙයි. එයා හැම වෙලේම එයාගේ ආකල්පය උනේ මට ක්‍රිස්තුස් වහන්සේ කළා උදේ මං අනිත් ඈත් එක්ක බෙදා ගන්නවා. පුදුම ජුවලිතයක්, පුදුම ඇතුළාන්ත ප්‍රබෝධයක් තිබුණා වූ මිනිසෙක් තමයි පාවුල්තුමා. ඉතින් අපි බැලුවා ක්‍රිස්තුස් වහන්සේ මා තුලද ගෝලකත්වයේ ලකුණු මගේ ජීවිතේ තියනවාද? ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් හැටියට ඒ ලකුණු මගේ ජීවිතේ තියනවාද? ඊට පස්සේ අපි දකිනවා සැබෑ ගෝලෙකුගේ මනස මොන වගේද? එයාගේ ජීවිතේ ඉලක්කය මොකද්ද? දැන් මිනිස්සු හැටියට අපේ ජීවිතේ අපි විවිධ ඉලක්ක තියාගෙන සමහරවිට අපි දෙවියන් වහන්සේගේ වැඩේ කරන්නේ අන්තිමට ඔක්කොම ඉතුරුනහම තමයි. අපේ වැඩ ටික ඔක්කොම ඉවරුනහම අපේ දේවල් කරගෙන ඉවරුනහම තමයි අපි දෙවියන් වහන්සේ වාගෙන එන්නේ. එතකොට too late. බලන්න පාවුල්තුමාගේ මනස මොන වගේද කියලා පිලිප්පි 3:7 ඉඳලා පල්ලෙහාට. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිටීමට පැමිණියෙමි. දැන් බලන්න පාවුල්තුමාට ලාභයයි එයාට තිබිච්ච දේවල් එයායි ක්‍රිස්තුස් වහන්සේ නිසා ඒවා අලාභයයි සිතුවා. එසේ මාගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. බලන්න කොච්චර ක්‍රිස්තුස් වහන්සේ ගැන කොච්චර ප්‍රේමයක්, ක්‍රිස්තුස් වහන්සේ ගැන කොච්චර සලකපු කෙනෙක්ද පාවුල්තුමා. එයා කියනවා මේ සියලුම දේ මම අලාභයයි සිතුවා. ඊට වැඩිය ඒ ඔක්කොටම වැඩිය මට ක්‍රිස්තුස් වහන්සේ ඇඳින ගැනීම උතුම් නිසා.
උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත්. දැන් බලන්න පාවල්තුමා ඉස්සරහට කියගෙන යනවා. එයා කියනවා මේ දේවල් ඔක්කොම මට තිබිච්ච දේවල් මට නැති වෙලා ගියා. හැබැයි එයා කියනවා ඒ දේවල් එයා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්නා පිණිසත් විවස්ථාවෙන් පැමිණෙන මාගේ ධර්මිෂ්ඨකම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත් යම් අන්දමකින් මලවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්කල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය. දැන් බලන්න පාවතුමාගේ මනස මොන වගේද ක්‍රිස්තුස් වහන්සේ ගැන? එයා ඕන දෙයක් දාලා එන්න කැමතියි. ඔබටත් පුළුවන්ද යේසුස් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් අත්හරින්න? සමහර සම්බන්ධතාව වෙන්නේ නැති, සමහර දේවල් වෙන්නේ නැති. ඔබ දැනට දෙන කාලය නේද? පුළුවන් නම් විතරද ස්වාමීන් වහන්සේට දෙන්නේ? ඔබට තියෙන ටැලන්ට් හැකියාවන් නේද? මම දන්න බොහෝ අය ඉන්නවා ටැලන්ට් හැකියාවන් බොහොමයක් තියෙනවා. හැබැයි තාමත් ලෝකේ නේද මේ තියෙන දේවල් එක්ක හැපි ඉන්නවා. මම පස්සේ එන්නම් කී ඉන්නවා. අවස්ථාව දැනුයි. tie අවස්ථාව අපි අල්ලගත්තොත් ස්වාමීන් වහන්සේගේ කරුණාව අපිට තියෙනවා. ඉතින් ඒ ඉලක්කය සපුරා ගන්න නේද? මේ අපි කිව්වා දැන් ගෝලෙකුගේ මනස මොන වගේද වෙන්න ඕනේ? නේද? එයාගේ ජීවිත ඉලක්කය මොන වගේද? ඒ ඉලක්කය සපුරා ගන්න එයාගේ තියෙන ආකල්පය බලන්න. පිලිප්පි 3:12 ඉඳලා 14ට. මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනට සම්පූර්ණ වී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත්සේක්ද ඒක අල්ලා ගන්නට වීරය කරමින් මමත් දුවගෙන යමි. සහෝදරයනි මම තවමත් අල්ලාගත්තෙමි නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල යේවයන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි. දබන් පාවල්තුමා කියනවා පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට. අපි ගොඩක් ඉර වෙලා ඉන්නේ ඕව තුලනේ. වෙච්ච දේවල් එක්ක හැපි ලත වෙවි නේද? ඒ තුවාල පෑරි ඒවත් එක්ක හැපි හඬා වැළපෙපි ඉන්නවා ගොඩක් වෙලාවට. හැබැයි පාවල්තුමා කියනවා මම පස්සෙන් තිබෙන දේ මතක නැති කරා. ඒවා තිබුණොත් මට මේ ගමන ඉදිරියට යන්න බෑ. ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යන්නේ. එයා හැම වෙලෙම ඉදිරියේ කිතුනවා හැම වෙලෙම ඉදිරිය බලාගෙන යන්නේ. ඒකනේ ආත්මික මේ යුදායුධ ගැන කතා කරනකොට පිටිපස්සට ආයුධ නැහැනේ. හැම වෙලෙම ඉස්සරහට තමයි ආයුධ තියෙන්නේ. ඔයගේ සරණ තින්නේ ඉදිරියට යනකොට. පිටිපස්ස හැරුණොත් ඉවරයි. ඒ නිසා පාවල්තුමාගේ ඉලක්කය තමයි එයාගේ ආකල්පය තමයි දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි. කිතුණු හැටියට අපිට අරමුණක් තියෙනවා. අපිට අවසානයක් තියෙනවා. අපිට මේ අවසාන ඉලක්කයක් තියෙනවා. එතකොට ඉලක්කයට යන්න නම් අපේ මාර්ගය පැහැදිලි කරගන්න තියෙනවා. නැත්තම් අපිට ඒ ගමන කෙලවර කරන්න බැරි වෙනවා. ඉතින් අපි බැලුවා ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ඉන්නවද කියලා ඔබ සෝදිසි කරලා බලන්න. නේද? ගෝලයෙකුගේ ලකුණු මගේ ජීවිතේ තියෙනවද කියලා බලන්න. සැබෑ ගෝලයෙක්ගේ මනස මොන වගේද? ඒ මනස මංගාවක් තියෙනවද? ඊට පස්සේ ඊළඟ එක අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ අප තුළ සහ අප තුළ ඒ ඇදහිල්ල ඇතනම් අප සියලු දෙනාට ඒ ආකාර මනසක් තිබුණු ඇත. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ ඉන්නවා නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ ඇදහිල්ල අපිට තියෙනවා නම් අපිටත් හරිම ලේසි මේ මනස අපේ ඇතුළාන්තය තුළ ගොඩනගා ගන්න. පිලිප්පි 3:15 ඉඳලා 14 අපිට කියනවා එබැවින් අපෙන් යම් පමණ දිනක් සම්පූර්ණව සිටිද්ද ඔහු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. ඔබ සම යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තා වුනම් ඒකත් දෙවියන් වහන්සේ ඔබ සැමට එළිදරව් කරනවා ඇත. නමුත් අප යම් ස්වභාවයකට පැමිණ සිටින්ද ඒ ප්‍රකාරයට හැසිරෙමු. සහෝදරිනි එක්ව මානුව යන්නෝ වෙන්න අපි ඔබ සැමට ආදර්ශයක්ව සිටින්නේ යම්සේද එසේ හැසිරෙන්නන් බලා ගන්න. දැන් පාවල්තුමා ආදර්ශයක් වෙලා අපිට කියනවා ඒ ආදර්ශය අනුව අපිටත් එන්න කියලා. මොකද පාවල්තුමා අනුගමනය කරන්නේ යේසුස් වහන්සේ නිසා. පාවල්තුමා කියනවා එන්න මාව අනුගමනය කරන්න. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ අපි ඔබට ආදර්ශයක් වෙලා තියෙනවා කියලා. අපිට පුළුවන් ද හැරිලා ඊළඟට එන පරම්පරාවට කියන්න ක්‍රිස්තුස් වහන්සේව අදාහ ගන්න. අපි ක්‍රිස්තුස් වහන්සේව අදාහගෙන ආවා වගේ ඕගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව අදාහගෙන එන්න. ඊළඟ පරම්පරාවට අපිට දෙන්න ආදර්ශයක් තියනවද? ඉතින් අවසාන වශයෙන් ඔබට මතක් කරන්න කැමතියි අපවම සෝදිසි කරගන්න අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතය තුළ
උන්වහන්සේට ක්‍රියා කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. දැන් අනිත් කාරණාව තමයි පරීක්ෂණයේ අසමත් වන නැත්තම් නුසුදුසු බවට ප්‍රකාශ වන අයගේ කනගාටුදායක తත්වය කොච්චර සලකලා බලන්න කොච්චරද කියලා. අතුලාන්තය ගැන සෝදිසි කිරීමක් නැහැ. පාපය කරනවා කිසිම හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. අතුලාන්තයට දැනෙන්නේ නැහැ ඒක. ඒ පරීක්ෂණයෙන් අසමත් වුණු අය. පාවුල්තුමා ඒ වගේ සමහරක් අය ගැන විස්තර කරනවා පිලිප්පි 3:18 19යි. මක් නිසාද මා ඔබ සැමට බොහෝ වර කී ලෙසත්. දැන් පාවුල්තුමා බොහෝ වරක් මේ සෙනඟට අවවාද කරලා තියෙනවා. දැනුත් අඬමින් කියන ලෙසත් බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට සතුරුවව හැසිරෙති. ඔවුන්ගේ කෙලවර විනාශය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලැජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල්ය. ඒකෙන් කියන්නේ ඔවුන්ගේ කෙලවර විනාශයයි. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේහි නිතරම පසුතැවිලි වෙමින් තමාගේ ඇතුළාන්තයට එබිල බල්ලා තමාගේ ඇතුළාන්තය පැහැදිලි කරගන්න නැති කෙනාට, ඒ අවවාද අනුශාසනා පිළිගන්නේ නැති කෙනාට ඒගොල්ලෝ කුරුසියේ සතුරුවලු. ඒගොල්ලෝගේ කෙලවර විනාශයලු. ඔවුන්ගේ දෙවියෝ බඩයලු. ඒකෙන් කියන්නේ ඔවුන් ලෝකයට යහල් වෙලා, ලෝකයේ දේවල් වලට වහල් වෙලා ඒවත් එක්ක හැපි ඉන්නවලු. ඔවුන් හැම වෙලෙම සලකන්නේ ලෝකේ දේවල්. ඉතින් අවසාන වශයෙන් අපි බලමු. දැන් එවැනි මිනිසයන් ලෞකික දේ තුල සිත තැබූ නිසා ඒගොල්ලන්ගේ අවසානය වෙන්නේ විනාශයයි. හරිම භයංකාර තත්වයක්. පිලිප්පි 3:20-21 අවසාන වශයෙන් අපි කියවමු. නමුත් අපේ නාගරිකත්වයේ ස්වර්ගයේය. එතනින් ගැලවුම්කාරයෙක් වන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලා සිටිමු. සියලු දේ පවා Tamanට යටත් කරගන්න පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහන්සේගේ තේජස්සේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත. දැන් මේ පරීක්ෂණයෙන් සමත් වෙන කෙනා, ඒ කියන්නේ හැමදාම පසුතැවිලි වෙමින් තමාගේ ගැලවීම තුළ ජීවත් වෙන කෙනා, එයාට අවසානයේ තිබෙන බලාපොරොත්තුව. අපේ නාගරිකත්වයේ ස්වර්ගෙහි. නේද? අපි මේ පොළවට අයිති අය නෙමෙයි. අපේ ගේ තියෙන ස්වර්ගේ. මේ නෙමෙයි. ඒ නිසා අපි දකිනවා එතනින් ගැලවුම්කාරයෙක් වන ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලා සිටිමු. අපි ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ඊම බලාගෙන සිටින සෙනගක්. ඒ දවස එන්න යනවා. ඒ දවස එනකොට අපි සූදානමින් හිටියොත් ක්‍රිස්තුස් වහන්සේ අපිව ඒ අපිට දීලා තියෙන පොරොන්දුවේ ප්‍රකාරයට අපිව ඒ සදාකාලික වූ සැනසීමේ ස්ථානයට උන්වහන්සේ ගෙනියනවා. ආමෙන්. ඉතින් සියලු දේ පවා Tamanට යටත් කරගන්න පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහන්සේගේ තේජස්සේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත. ආමෙන්. බාන්න අපිට තියෙන ආශිර්වාදය උන්වහන්සේ අපේ මේ තිබෙන පහත් වූ මේ ශරීර උන්වහන්සේගේ ශරීරයට සමාන වෙනවා කියලා කියනවා. අවසානයේදී විශ්වාසවන්තව අවසානයේ දක්වා ස්ථීර සිටින කෙනාට තිබෙන බලාපොරොත්තු ගැනයි අපිට මතක් කරලා දෙන්නේ. ඉතින් අද දවසේදී අපි බැලුවා ස්වාමින් වහන්සේ ඉදිරියේහි අපේ ඇතුළාන්තය අපි පවිත්‍ර කර ගැනීම, ඇතුළාන්තය සෝදිසි කර ගැනීමේ තිබෙන අවශ්‍යතාවය ස්වාමින් වහන්සේ අපිට මේ වචනයෙන් පෙන්වලා දුන්නා. නේද? පාවුල්තුමා කිව්වේ ඔබ සැම ඇදහිල්ලේ සිටිනවාද කියා ඔබ සැමම පරීක්ෂා කර බලන්න. ඔබ සැමවම සෝදිසි කර බලන්න. නොහොත් ඔබ සැම එපා කරන ලද තැනැත්තෝ නොවෙත් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ සැම තුලෙහි වසන බව ඔබ සැමම නොදනිව්ද? ඉතින් අද දවසේදී අපි බැලුවා අපි එකිනෙකා අපිව සෝදිසි කරගන්න ඕනේ ඇයි? නේද? අපි බැලුවා ඒක. ඊට පස්සේ අපි දෙවෙනි කාරණාව බැලුවා අපි මොන වගේ මට්ටමකින්ද අපි අපිව සෝදිසි කරගන්න ඕනේ. එකිනෙකා කියනවා වගේ නෙමෙයි. නේද? මං ගැන හිතන එක නෙමෙයි. උන්වහන්සේගේ වචනය මොකද්ද මං ගැන කියන්නේ? ඊට පස්සේ අවසානයේ අපි බැලුවා අපි අපිව සෝදිසි කරගන්නට අපිට උපකාරී වෙන ප්‍රශ්න ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ඉන්නවද? නේද? මේ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් හැටියට ඒ ලකුණු මගේ ජීවිතේ තියෙනවද? ඊළඟ කාරණා අපි බැලුවේ සැබෑ ගෝලයෙකුගේ මනස මා තුළ තියෙනවද? ඉතින් ඒ නිසා ඒ දේවල් ඔක්කොම අවසානයේදී කැටි කරලා අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ අප තුළ සිටින නිසා. නේද? ක්‍රිස්තුස් වහන්සේ අප තුළ සිටිනවා නම් අපිට ඒ ඇදහිල්ල තියෙනවා නම් අපි සියලු දෙනාටම ඒ ආකාර මනසක් අපිටත් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේදී මේ ඇසුවා වූ වචනය කරන කොටගෙන අපි එකිනෙකාගේ ඇතුළාන්තයට බිල බලමු. මේක ඉරිදට සභාවට ආවම විතරක් නෙමෙයි. මේක
අපේ රැස්වීමේදී පමණක් නෙවෙයි. මේක එදිනෙදා ජීවිතය තුළ අපි එකිනෙකා පුද්ගලිකව කරන්න ඕනේ දෙයක්. ඇතුළට ඇවිල්ලා බලන්න. ඔබගේ ජීවිතය මං ඉස්සෙල්ලා කිව්වා වගේ දෙබිඩි ජීවිතයක් අපි ගත කරන්නේ. ලෝකයට එකක් ඇතුළාන්තය තුළ විවිධ පාපයන් විවිධ පොරබැදීම් තුළ ජීවත් වෙමින් ගත කරන ජීවිතයක්ද අපිට තියෙන්නේ. ඉතින් අපි යාඥා කරමු මේ උදෑසනත් ස්වාමීන් වහන්සේගේ කරුණාව අපිට දෙන්න. ධර්මිෂ්ඨ වූ දෙවියන් අපි ඔබ වහන්සේට යාඥා කරනවා. මේ උදෑසනත් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ වූ වචනයෙන් අපව පවිත්‍ර කරපු නිසා අපි ස්තුති කරනවා. අපි යාඥා කරනවා මේ වචනේ අසන්ට පමණක් නොවේ මේ වචනේ තුල ජීවත් වෙන්න අවශ්‍ය කරන කරුණාව ඔබ වහන්සේ අප හැම කෙනෙක්ටම දෙනසේක්වා ස්වාමිනී. අපි යාඥා කරනවා මේ වචනේ ඇසූ අපි හැම කෙනෙක්ටම අපේ අතුලාන්තයට නිතරම එබී බලමින් අපේ අතුලාන්තය විමසමින් ඔබ වහන්සේ සමග මේ ගමන ඉදිරියට යන්න. අවසානයේ දක්වා ස්ථීරව සිටින්න. ස්වාමිනී මේ පරීක්ෂණයෙන් හැමදාම ස්වාමිනී තිබෙන ඒ අධර්මිෂ්ඨ තැන් අපවිත්‍ර තැන් ස්වාමිනී ඒවා අඳුනගෙන ඒවා සමග ගනුදෙනු කරන්න. ඔබ වහන්සේ අපි එකිනෙකාට උපකාර කරන්න ස්වාමිනී. මේ උදෑසනත් ඔබ වහන්සේගේ අභිමුඛයේ අපි එකිනෙකා බාර වෙමින් ඔබ වහන්සේගේ කරුණාවට අපි එකිනෙකා බාර වෙනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේම ජීවමාන වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් අපි ඇවිල්ලා තිනවා තවත් ඉතා වැදගත් කොටසකට අද දවසේත්. ඒ ශුද්ධෝ මේසයට පංගුකාරයන් වීම. දැන් ශුද්ධෝ මේසයට පංගුකාරයෙක් වෙන්න ශුද්ධෝ ලියවිල්ල අපිට මතක් කරලා දෙන්න එකිනෙකා තම තමාගේ සිත් සෝදිසි කොටගෙන මේ රොටි කන්න කුසලානෙන් බොන්න කියලා. යේසුස් වහන්සේ මේ පොළොවට ආව අවුරුදු 2000කට ඉස්සෙල්ලා ඇවිල්ලා මිනිස්යන්ගේ පාපේ වෙනුවෙන් කුරුසේ පූජා වෙලා උන්වහන්සේගේ පැවරුම ඉෂ්ට කෙරුවා. ඒ පැවරුම ඉදිරියට කරගෙන යන්න ඔබටයි මටයි ඒක බාර දුන්නා. ඒ බාර දීමේදී උන්වහන්සේ කළ ඉතා තව වැදගත් කාරණයක් තමයි උන්වහන්සේගේ මරණය නිතර සිහිවන පිණිස මේ පූපයත් මේ කුසලානෙටත් පංගුකාරයෝ වෙමින් උන්වහන්සේ නැවත පැමිණෙනතුරු උන්වහන්සේගේ මරණය මතක් කරගන්න කියලා අපිට දුන්නු අනුශාසනාව. එනිසා අද දවසේත් අපි කරන්න යන්නේ ඒකයි. මේ උදෑසන ඔබත් මමත් එකතු වෙලා යේසුස් වහන්සේ කැඩුවා වූ ශරීරය සංකේතවත් කරන්නා වූ ඒ පූපයටත් උන්වහන්සේ වැගුරුවා වූ රුධිරය සංකේතවත් කරන්නා වූ ඒ කුසලානයටත් පංගුකාරයෝ වෙන්න අපි යන්නේ. ඉතින් ඒක යන්න ඉස්සෙල්ලා අපි එකිනෙකාගේ සිත් සෝදිසි කරගෙන අපි යාඥාවක් එක්ක උන්වහන්සේගේ මේසෙට පංගුකාරයෝ වෙන්න පියවර ගමු. දෙවි පියාණනි අපි ඔබ වහන්සේ ඉදිරියේහි මේ උදෑසන අපේ සිත් සෝදිසි කරනවා. ඔබ වහන්සේට පමණක් විරුද්ධව සිතෙන් වචනෙන් ක්‍රියාවෙන් අපේ අතින් සිදු වුණා වූ ඇති වැරදි තුල ස්වාමිනී පව් තුල ඔබ වහන්සේව රිදවි වූ කාරණාවල් තුල අපි පසුතැවිලි වෙනවා. අපේ හදවත් හද සාක්ෂිය අද දවසේ පැහැදිලි කරමින් පැහැදිලි හද සාක්ෂියක් එක්ක ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා මේ මේසෙන් අනුභව කරන්න අපිට කරුණාව දෙන්න ස්වාමිනී. මම යාඥා කරනවා මගේ සහෝදර සහෝදරයන් මේ උදෑසන මේ පියවරු ගෙදරවල් වල ස්වාමිනී ඒ ගෘහ මූලිකයන් ගෙදරවල් වල ආත්මීක නායකත්වයේ දෙමින් මේ වෙලාවට ඒ පවුලේ අයව හසුරවද්දී ඔබ වහන්සේ එකිනෙකා සමග සිටමින් ඒක අර්ථවත්ව කරලා ඒකේ ආශිර්වාදය දකින්න පිණිස ඒකට ඇතුල් වෙන්න ඔවුන්ට කරුණාව දෙන්න කියලා මම යාඥා කරනවා. එකිනෙකා තම තමාගේ සිත් සෝදිසි කොටගෙන මේ රොටි කන පිණිසත් කුසලානෙන් බොන පිණිසත් එකිනෙකාව සූදානම් කරන්න කියලා යාඥා කොට ඉල්ලා සිටිනවා. දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගෙන් අපි ඉල්ලන සිතන දේට වඩා බලවත් ලෙස දේවල් කරන්නට ඔබ වහන්සේට පුළුවන් නිසා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී පූපයක් රැගෙන රොටි කඩා මේ ඔබ උදෙසා කඩන ලද මගේ ශරීරයයි මාසී කිරීම පිණිස ඒ අනුභව කරන්නයි උන්වහන්සේ වදාළසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් ගැන මේ කුසලානය මගේ රුධිරයෙන් පිහිටවන නව ගිවිසුමයි ඔබ යම් පමණ වරින් පානය කරන්න ඕද එපමණ වර මානවත වඩිනතුරු මාගේ මරණය සිහි කිරීම පිණිස එසේ කරන්නයි උන්වහන්සේ වදාළසේක. කැඩුවා වූ ශරීරය සංකේතවත් කරන රොටියත් බැගුරුවා රුධිරය සංකේතවත් කරන මේ කුසලානයටත් අපි පංගුකාරයෝ වෙන විට අපි සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ස්වභාවයට පංගුකාරයෝ වෙනවා. සමාව දුන්නු දෙවිඳුන්ට ස්තුතියි. සුව කරපු දෙවිඳුන්ට ස්තුතියි. එක් කරපු දෙවිඳුන්ට ස්තුතියි. ආශිර්වාද කරන්න ස්වාමිනී කුසලානට යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ අසීමිත කොන්දේසි රහිත ප්‍රේමයත්
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානයත් උන්වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන්ගේ නිරන්තර සම්බන්ධතාවයත් මඟ පෙන්වීමත් ආරක්ෂාවත් දැනුත් මතු සදා කාලයට අපි සියලු දෙනා කෙරෙහි වේවා. ආමේන්. උන්වහන්සේගෙන් පිරි අනර්ග සතියකට ඔබට ආශිර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ සමාදානය දෙන සේක්වා. ඔබට ජේසු පීතයි.